අයිබෝවන් දරුවනේ සුබ සන්ධ්‍යාවක්. ගිය සතියේ අපි ස්ථಿತಿ විද්‍යුතය කොටස ඉවර කළා. අද අපිට අලුත් පාඩමක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මම කිව්වා අර කලින් පාඩම් කරගන්න කියලා. මේ පාඩම් කළාත් ඇතිනේ නේද? ඒකෙදි මේ වෙනම ඉදිරියේදී මම මේ පාඩම් දෙකට අදාළ පේපර් එකක් ගෲප් එකට දානවා. හැබැයි ඊට අමතරව අද මේ ඔයගොල්ලෝ දැන් මේ පාඩම ඉවරුනාට පස්සේ හරි හෙට උදේට හරි ගෲප් එකට ගිහිල්ලා බලන්න. ගෲප් එකට මම ඉවර වෙච්ච පාඩම් දෙකට අදාළ ඔන්ලයින් ටෙස්ට් එකක් දානවා. ඒකෙම කරන්න තියෙන්නේ එතකොට අපි අර සාමාන්‍ය ක්ලාස් එකේ CBT කරන විදිහටම ඔන්ලයින් කරන්න පුළුවන් විදිහට මම දාන්නේ. ඒතකොට ඒක කරගෙන යාම ඔයගොල්ලන්ට ඒක වුණාම ලකුණුත් කොච්චරක්ද කියලා බලා ගන්න පුළුවන් වෙයි ඒ වෙලෙම. ඒක මම මේ දැන් ක්ලාස් එක ඉවර වෙලා අද ක්ලාස් එක ඉවර වෙලා ඔයගොල්ලන්ට ගිහින් ටික වෙලාවකට පස්සේ බලන්න සමහරට අදම දාලා තියෙන්නත් පුළුවන්. ඒක දාපු ගමන් කරන්න උවමනාවකුත් නැහැ. මේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් එතකොට මේ තමන්ට පහසු වෙලාවක හැබැයි එක දිගට ඒක කරන්න වෙනවා. ප්‍රශ්න 20ක් තියෙනවා. ඒතර ලකුණු 100ෙන් ලකුණු හම්බ වෙයි. ඒක කරාට පස්සේ ඒක බලන්න මේ අද ක්ලාස් එක ඉවර වෙලා ගෲප් එකට මම දානවා. එතකොට ඒක කරලා තියන්න. මේ ඒ වගේම මම කිව්වා විදුලි ජනනය කියන පාඩම මේ තමයි ඊට පස්සේ අද කරනවා කියලා කිව්වේ. ටියුට් එක මම හිතන්නේ අරන් ඇති. මෙන්න මේ ටියුට් එක තමයි අදාළ ටියුට් එක. ඒක අතට ගන්න. හරි ගන්නකෝ. ඔව්. ඒක තමයි ටියුට් එක. සමහර අය පෙන්නනවා. හොඳයි. ගන්නකෝ. තාම සමහර අය මේ එකතු වෙමින් ඉන්නවා. හරි. දැන් මේ විදුලි ජනනය කියලානේ තියෙන පාඩම නේද? විදුලි ජනනය. විදුලියට සම්බන්ධ එකක්ම තමයි අපි ගිය සතියේත් කතා කරේ. ස්ථಿತಿ විද්‍යුතය කියන එක. ඒතර ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ මොකක්ද? ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ එක තැනක රඳී පවතින විද්‍යුත් ආරෝපණ. එක තැනක වස්තුවක් මතු පිට රැඳිලා තියෙන ආරෝපණ. මේ ආරෝපණ එක තැනකින් තව තැනකට ගමන් කරනවා නම් එහෙම ගමන් කරන ආරෝපණ තමයි විදුලි ධාරාවක් කියන්නේ. විදුලි ධාරාවක් කියලා කියන්නේ ගමන් කරන ආරෝපණ. ඒතර එහෙම විදුලි ධාරාවක් නිපදව ගැනීම තමයි විදුලි ජනනය කියන්නේ. විදුලිය නිපදවීම. විදුලිය අපිට මේ වැදගත් වෙන්නේ එදිනෙදා අපි ගෙදර කරන කාර්යයන් ගත්තොත් අද වෙනකොට වැඩිපුරම අපි මේ සඳහා පාවිච්චි කරන්නේ විදුලිය. නොයෙකුත් කාර්යයන් ගත්තොත් නිකන් අපි මතක් කරලා බැලුවොත් ගෙදර අපි වතුර උණු කරන එක, ඊළඟට ආහාර කල් තියාගන්න එක, වතුර ටැංකියට පොම්ප කරන එක, රෙදි මදින එක, ආලෝකය ලබා ගන්න එක, ඊළඟට ඔය ගම්මිරිස්සරි මිරිස්සරි ටිකක් මේ කුඩු කරගන්න එක, ඊළඟට දැන් සමහර ගෙවල් වල නම් තව ඇති විදුලියෙන් ක්‍රියාත්මක වෙන යම් තවත් උපකරණ කොණ්ඩේ වේල ගන්න ඒවා, ඊළඟට බිම
පොලිෂ් කරන ඒවා රූපවාහිනිය ගුවන් විදුලිය ගත්තොත් ඒවත් විදුලියෙන් ක්‍රියා කරන්නේ. ඒ නිසා විදුලිය පාවිච්චි කරලා අපි නොයෙකුත් වැඩ ගෙදර මේ වෙනකොට කරගන්නවා. නොයෙකුත් උපකරණත් ඒවට හදාගෙන තියෙනවා. ඒතර විදුලිය ඒ නිසා තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අද වෙනකොට අපි නොයෙකුත් කාර්යයන් කරන්න විදුලිය පාවිච්චි කරනවා ඉතා විශාල ප්‍රමාණයක්. මාසේ අන්තිමට ගෙදරට විදුලි බිලකුත් එනවා නේද? ආපුවාම සමහරට අම්මා තාත්තත් කෑ ගහනවත් ඇතිනේ නේද මේ සැරේ විදුලි බිල ගොඩාක් වැඩි එහෙම කියලා. ඒ වැඩි වෙන්නේ අපි පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වීමත් එක්ක තමයි. හැබැයි දැන් ඉස්සර කාලේ මෙච්චර විදුලිය පරිහරණය කළෙත් නැහැ, විදුලිය ගෙවල් වල තිබුණෙත් නැහැ, විදුලියෙන් මෙච්චර වැඩ කරගත්තෙත් නැහැ. ඉස්සර කාලේ අපි අපේ ඇඟේ ශක්තියෙන් කරපු ගොඩක් දේවල් අද වෙනකොට විදුලිය පාවිච්චි කරලා යන්ත්‍ර මගින් තමයි කරන්නේ. ඒ නිසා තමයි මේ විදුලිය වැඩිපුර අපිට භාවිතා කරන්න වෙලා තියෙන්නේ. දැන් මේ පාඩමෙත් අපි ටියුට් එකේ තමයි පාඩම සාකච්ඡා කරනකොට සටහන් කරගන්නේ. හැබැයි අර කලින් ටියුට් එකේ වගේ එන සතිය වෙනකොට අද කරපු ටික ඔයගොල්ලන්ගේ සටහන් පොතේ ලියන්න ඕන. දැන් ගිය සතියේ ටික සටහන් පොත ලියන්න ඇතිනේ. දැන් ඕක මේ මතක් වෙන්න ඕන හින්දා මේ ටියුට් එකේ පෙරලන්නකොට ටියුට් එකේ පළවෙනි පිටුව. දැන් සමහරුන්ට මේක මේ ලිව්වේ නැත්තම් ඒත් මතක නැහැ. ටියුට් එකේ තියෙන එක සමහරට කියවන්නේ නැහැ. ටියුට් එකේ පළවෙනි පිටුව පෙරලන්නකෝ. විදුලි ජනනය කියලා තියෙනව නේද? විදුලි ජනනය. විදුලි ජනනය කියන එකේ පල්ලෙහා කොටුවක් තියෙනවනේ. අන්නේ කොටුවේ ඕගොල්ලන්ගේ අකුරෙන් පෑනෙන් මෙන්න මේ ටික ලියන්න. සමහරුන්ට මේ ලිව්වේ නැත්තම් මතක් වෙන්නේ නැහැ. ඒ කොටුව ඇතුලේ ලියා ගන්න. පාඩම උගන්වන අතරතුර අර කොටුව ඇතුලේ ලියන්නේ පාඩම උගන්වන අතරතුර නිබන්ධනය සම්පූර්ණ කරන්න. පාඩම උගන්වන අතරතුර නිබන්ධනය සම්පූර්ණ කරන්න. අපි නෝට් එක විදියට මේ නිබන්ධනය තමයි සටහන් කරගන්නේ. නියමිත දිනයේ පන්තිය අවසන් වූ පසු නියමිත දිනේ පන්තිය අවසන් වූ පසු ඒ දක්වා ඉගැන්වූ කොටසට අදාළ නිබන්ධනයේ තිබෙන සහ ඔබ සම්පූර්ණ කළ කරුණු සියල්ල ඔබේ සටහන් පොතේ ලිවිය යුතුය. හරි ඔක මම ලිව්වේ මේ සමහර අයට මේ ඔක අමතකයි දැන්. අනිත් එක සමහරු මේ පළවෙනි දවසේ
ලියනවා ඊට පස්සේ ඉතුරු ටික ලියන්නේ. දැන් ඕක මතක තියාගන්න මේ ඕගොල්ලන්ගේ සටහන් පොතේ සටහන තියෙන්න ඕන. දැන් පන්ති කවදා හරි දවසක පටන් ගත්තාම සටහන් බලද්දී සටහන තියනවද කියන එක බලන්න වෙනවා අර කලින් විදිහටම. ඉතින් එතකොට ඒ වෙනකොට එකපාර ලියන්න බෑනේ සටහන. ඒතර එදා කරන ටික ඔයගොල්ලෝ සටහන ඉටියුට් එකේ අපි සම්පූර්ණ කරන ටික ඒ සතිය ඇතුළත ටික ඊළඟ සතිය වෙන්න කලින් ලියලා තියන්න ඕන. හොඳයි. දැන් මේ අපි කියමින් හිටියන විදුලි උපකරණ පාවිච්චි කරලා එක එක කාර්යයන් කරනවා කියලා. දැන් ඔයගොල්ලන්ගේ මතක් කරොත් ගෙදර මොනවද තියෙන උපකරණ? මතක් කරන්න පුළුවන් නේ. පොඩ්ඩක් මේ ඔය වීඩියෝ ටික ඔන් කරන්නකෝ. වීඩියෝ ටික ඔන් කරන්නකෝ. මිනිඳු. ඔයාලට මයික් එක ඔන් කරන්න පුළුවන්. මිනිඳු. මනිඳු නේද? මන්දිව්. හරි. මන්දිව්. මට කියන්නකෝ ගෙදර තියෙන විදුලි උපකරණයක්. ශීතකරණය. ශීතකරණය. මොකද්ද ශීතකරණයෙන් අපි ගන්න ප්‍රයෝජනය මන්දිව්? ඔව් ශීතකරණය මොකටද ගන්නෙ? මයික් එක ඔන් කරලා කියන්න මන්දිව්. හරි. අවශ්‍ය දේවල් කල් තබා ගැනීමට. ඔව්. විවිධ දේවල් අපිට ඕන කරන දේවල් කල් තියාගන්න තමයි ශීතකරණය පාවිච්චි කරන්නේ. හොඳයි. ඒ වගේම යසිත් මට කියන්නකෝ තව උපකරණයක් ගෙදර තියෙන විදුලි උපකරණයක්. රූපවාහිනිය. රූපවාහිනිය. හොඳයි. මොකටද අපි රූපවාහිනිය ගන්නෙ? ලෝකයේ වෙන තොරතුරු සියසින් බලා ගැනීමට. හොඳයි. ලෝකේ සිද්ධ වෙන දේවල් අපේ ඇස් දෙකෙන් බලා ගන්න රූපවාහිනිය පාවිච්චි කරනවා. ඒතර ඒකට විදුලිය උවමනා වෙනවා. සිතුලි. සිතුලි ඔයාලට මයික් එක ඔන් කරන්න පුළුවන්. ඔව්. සිතුලි. මොනවද ගෙදර තියෙන උපකරණයක් කියන්න බලන්න සිතුලි? විදුලි උපකරණයක්. ඔව්. ස්තිරික්කය. පාවිච්චි කරන්නේ මොකටද? මොකද්ද ගන්න ප්‍රයෝජනය? පොඩි වී තිබෙන රෙදි මැද ගැනීමට. පොඩි වෙලා තියෙන රෙදි මැද ගන්න. සහේලි. සහේලි මයික් එක ඔන් කරන්න පුළුවන් නේද? කියන්නකෝ බලන්න විදුලි උපකරණයක්. විදුලි පංකාව. විදුලි පංකාව. විදුලි පංකාව මොකටද පාවිච්චි කරන්නේ අපි? මොකද්ද ගන්න ප්‍රයෝජනය? මේක ඕෆ් වුණාද? විදුලි පංකාවෙන් ගන්න ප්‍රයෝජනයක් ඔව් සහේලි මේක ඔන් කරන්න පුළුවන් මම හිතන්නේ. සිසිලස ලබා ගැනීමට. හොඳයි. සිසිලස ලබා ගන්න පුළුවන්. පසින්දු ගෙදර තියෙන විදුලි උපකරණයක් කියන්නකෝ. මොකක් කරන්නද නැද්ද පේන්න? ඔක්කොම කිව්වද අනික් කට්ටිය? ඔය තියෙනවනේ මට පේනවා. රූපවාහිනිය. රූපවාහිනිය තියෙනවා. හොඳයි. තව එකක් කියන්න බලන්න තිසරි. ඔව් ලයිට් හරි. තිසරි විදුලි උපකරණ මොනවද තියෙන්නේ තව? තිසරි මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. පූර්ණා ඔව් ගුවන් විදුලිය. හොඳයි. ගුවන් විදුලිය. ගුවන් විදුලිය. මොනවද ගුවන් විදුලියෙන් කරන්නේ අපි? ඔව්. ගුවන් විදුලිය මොකටද පාවිච්චි කරන්නේ? ඔව්. පුවත් ඇසීමට. පුවත් අසා ගන්න, ප්‍රවෘත්ති දැනගන්න. සෙනුත් මේ මොනවද ගෙදර තියෙන විදුලි උපකරණයක් කියන්නකෝ ගෙදර පාවිච්චි කරන. අවන් එක සර්. අවන් එක. හොඳයි. අවන් එක මොකද කරන්නේ?
ආහාර පිස ගන්නවා. ආහාර ඔව්. ආහාර පුළුස්සනවා නේද? හොඳයි. අපි කේක් එහෙම හදනකොටනේ පාවිච්චි කරන්නේ. හරි. තව තියෙනවා හැබැයි විදුලි උපකරණ නේද? රජිත කේෂාන් මොනවද? පරිගණකය හොඳයි පරිගණකය. පරිගණකය මොකද කරන්නේ? කෑම උයනවද? ඔව් පරිගණකය මොකටද ගන්නේ? විවිධ තොරතුරු ලබා විවිධ ගැනීමට තොරතුරු ලබා ගන්න sannivedanayට ඒ වගේ දේවල් වලට දැන් පාවිච්චි වෙනවා. හොඳයි ඔව්. දැන් එහෙනම් ඔය කියපු ඒවාටත් අමතරව තවත් උපකරණ ගෙදර තියෙනවා කල්පනා කරොත් විදුලියෙන් ක්‍රියා කරන ඒවා නේද? ඔතන බලන්න පොඩ්ඩක් ටියුට් එකේ උපකරණ කීපයක් තියෙනවා. ටියුට් එකේ බලන්න වගුවක් තියෙනවා නේද? අන්නේ වගුවේ දැන් ඔය තියෙන වගුවේ දීලා තියෙන ටික සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා ඉස්සලා ප්‍රයෝජන ටික බලන්න. ඊට පස්සේ හැබැයි ඒකේ තව ටිකක් තියෙනවා. දැන් ඒ උපකරණයට විදුලිය ලැබෙන ක්‍රමය මොකක්ද කියලා අහනවා. දැන් අපි විදුලිය ලබා ගන්නකොට අපි සමහර ඒවාට බැටරි කෑලි වලින් වියලි කෝෂ වලින් විදුලිය ගන්නවා. තව සමහර වෙලාවට මෝටර රථ බැටරි වලින් විදුලිය ගන්නවා. ඊළඟට අපි සමහර වෙලාවට විදුලිය ගන්නවා ජෙනරේටර් වලින්, සූර්ය කෝෂ වලින්. එක එක ක්‍රම වලට විදුලිය ගන්නවානේ. ඒ විදුලිය ලබා ගන්න දැන් ලැබෙන ක්‍රමය මොකක්ද කියලා අහන්නේ. ඉස්සෙල්ලා ප්‍රයෝජන ටික ලියන්නකෝ. ලියලා මේ විදුලියේ උපකරණයට ලැබෙන ක්‍රමයක් ලියන්න පුළුවන් නම් ඒකත් පැන්සලෙන් හරි ලියන්නකෝ බලන්න ඉස්සෙල්ලා. හරි විනාඩි කිහිපයක් දෙන්නම් ලියන්න බලන්න. දැන් ගෙවල් වලට විදුලිය ලැබෙන්නේ විදුලි බලාගාර වලින්. ඒ ගෙවල් වල අපි විදුලිය පාවිච්චි කරනකොට ලැබෙන ක්‍රම විදියට ඒ බලාගාර මගින් කියලා ලියන්න පුළුවන්.
දැන් ලියලා ඉවරද? හීටරය කියලා තමයි මුලින්ම තියෙන්නේ. හීටරෙන් ගන්න ප්‍රයෝජනයක් නෙලියන්න තියෙන්නේ. හීටරෙන් ගන්න ප්‍රයෝජනයක්. සඳුලා ලිව්වද? හීටරෙන් ගන්න ප්‍රයෝජනයක් කියන්න බලන්න. කියන්න බලන්න. හොඳයි. වතුර උණු කර ගැනීමට. හරි. හීටරෙන් ගන්න ප්‍රයෝජනයක් විදිහට ඒක ගන්න පුළුවන්. එතකොට කොහෙන්ද දැන් මේකට විදුලිය ලැබෙන්නේ කියලා ලිව්වොත්? කොහෙන්ද අපි මේකේ විදුලිය ගන්න? රජිත කේෂාන් කොහෙන්ද මේ හීටරයට විදුලිය ගන්නෙ? ලැබෙන්නේ කොහෙන්ද? මම දැන් කිව්වා හැබැයි ඉස්සෙල්ලා. ගෙවල් වලට විදුලිය එන්නේ කොහෙන්ද? විදුලි බලාගාරය. ඔව් විදුලි බලාගාර වලින්. හොඳයි. එහෙනම් අපි විදුලි බලාගාර කියලා තමයි ඒකේ ලියන්න වෙන්නේ. හීටරය මගින් කරන්නේ ජලය උණු කිරීම, රත් කිරීම. විදුලිය ලැබෙන ක්‍රමය ගත්තොත් විදුලි බලාගාර. ඊට පස්සේ ඒකේ තියෙනවා ඊළඟ උපකරණයක් විදිහට තියෙනවා විදුලි පන්දම. මේ විදුලි පන්දම කියන්නේ ටෝච් එක. ටෝච් එක කියන එක දන්නවනේ. විදුලි පන්දමෙන් අපි ගන්න ප්‍රයෝජනයක්. ඔව් ලකින්දු විදුලි පන්දමෙන් ගන්න ප්‍රයෝජනයක් කියන බලන්න. මයික් එක ඔන් කරලා ඔව්. ආලෝකය ලබා ගැනීමට. හොඳයි. ආලෝකය ලබා ගැනීම. ඒ වගේ මේකට මේ ලකින්දු විදුලිය ලැබෙන්නේ කොහොමද? විදුලි පන්දමට. මොනවෙන්ද ගන්න විදුලිය? විදුලි පන්දමට විදුලිය ගන්න. ඔව් මයික් එක ඔන් කරගන්න පුළුවන්. මයික් එක ඔන් කරගන්න පුළුවන්. විදුලි බලාගාර මගින්. විදුලි පන්දමට ටෝච් එකට චාර්ජ් කරන එකක් නම් හරි. වියලි කෝෂ මගින්. ඔව් වියලි කෝෂ මගින් බැටරි මගින් වියලි කෝෂ මගින් තමයි විදුලිය ගන්න විදුලි පන්දමට. එහෙනම් ආලෝකය ලබා ගැනීම ලියන්න පුළුවන් ප්‍රයෝජනයට විදුලිය ලැබෙන ක්‍රමය වියලි කෝෂ මගින්. ආලෝකය ලබා ගැනීම වියලි කෝෂ වලින් විදුලිය ගන්න. වියලි කෝෂ සාමාන්‍ය බැටරි කියලා කියන්නේ ඒවට. ඊට පස්සේ බලන්න ඊළඟට තියෙනවා බයිසිකලේ ලාම්පුව. බයිසිකලේ ලාම්පුව. බයිසිකල් වල දැකලා සමහර ඒවා ලාම්පුවක් තියෙනවා. දැන් මේ ලාම්පුව කියන එක අර මේ තෙල් දාලා පත්තු කරන එක නෙමෙයිනේ. බයිසිකලේ තියෙන එක. එතකොට මේ බයිසිකලේ තියෙන ලාම්පුව මේකට ලාම්පුවක් නිසා ප්‍රයෝජනය නම් ඔයගොල්ලෝ දන්නවා. බයිසිකලේ ලාම්පුවේ මොකද්ද කරන්න කියලා. බලමු අපි අහලා තව එක්කෙනෙක්ගෙන් කියපු නැති එක්කෙනෙක්. දක්ෂින මයික් එක ඔන් කරන්න පුළුවන් නේද ඔයාලට? ඔව් කියන්න බලන්න. ඔව් ආලෝකය ලබා ගැනීමට. ඔව් ආලෝකය ලබා ගන්න. හොඳයි. ආලෝකය ලබා ගැනීම තමයි බයිසිකලේ ලාම්පුවෙන් ගන්න ප්‍රයෝජනය. මන්දාරි මයික් එක ඔන් කරන්න පුළුවන් නේද ඔයාලට? ඔය බයිසිකලේ ලාම්පුවට කොහෙන්ද විදුලිය ගන්නෙ?
ඔව් බයිසිකලේ ලාම්පුවට කොහෙන්ද විදුලිය ගන්නෙ? අන්දාරට මොකද උනේ? ඈ මනමිතා බයිසිකලේ ලාම්පුවට කොහෙන්ද විදුලිය ගන්නෙ? මයික් එක ඔන් කරන් දුව. ඔව් කියන්න. බයිසිකලේ පැදීම මගින් ඔව් බයිසිකලේ පදිනකොට මේ මොකෙන්ද විදුලිය නිපද වෙන්නේ? ඩයිනමෝවෙන් හොඳයි. ඔව් බයිසිකලේ තියෙනවා ඩයිනමෝවක්. ඔව් ඩයිනමෝවෙන් තමයි එහෙනම් විදුලිය ගන්නෙ. බයිසිකලේ පදිනකොට ඩයිනමෝ කැරකෙනවා. එහෙනම් ඩයිනමෝව තමයි විදුලිය ගන්න ක්‍රමය. ඒතර ආලෝකය ලබා ගැනීම තමයි ප්‍රයෝජනය. ආලෝකය ලබා ගැනීම. එතකොට ඒකට විදුලිය ගන්නේ ඩයිනමෝවෙන්. ඇත්තටම ගත්තොත් විදුලි බලාගාරවලත් තියෙන විශාල ඩයිනමෝ තමයි. ඔය බයිසිකල් ඩයිනමෝ කියන්නේ කුඩා එකක්නේ. විශාල එකක් තමයි විදුලි බලාගාර එකක් තියෙන්නේ. ඩයිනමෝවක්ම තමයි. ඊළඟට තියෙන වාහනේ ප්‍රධාන ලාම්පුව. වාහනේ අපි කියන්නේ හෙඩ්ලයිට් කියලා. ප්‍රධාන ලාම්පුව. ලාම්පුවක් නිසා ඉතින් ඒකෙත් ප්‍රයෝජනය නම් ආලෝකය ලබා ගැනීමම තමයි. සසිරු මයික් එක ඔන් කරන්න පුළුවන් නේ සසිරු. කොහෙන්ද විදුලිය ගන්න බයිසිකල් මේ වාහනේ ප්‍රධාන ලාම්පුවට? මොකෙන්ද ගන්නව ඇත්තේ? වාහනයක ලයිට් එකට ඔව් කාර් බැටරිය. හොඳයි. මෝටර රථ බැටරිය නැත්නම් වාහනේ බැටරියෙන් තමයි විදුලිය ගන්නෙ. ඊට අමතරව මේ බැටරිය charge කරනවා වෙනත් ක්‍රමයකට. නමුත් අපිට බැටරියෙන් තමයි මේක දැල් වෙනවා කියලා ගන්න වෙන්නේ. වාහනේ නවත්තලා තිබුණත් හෙඩ්ලයිට් දාන්න පුළුවන් නේ. ඒ නිසා වාහනේ බැටරිය නැත්නම් මෝටර රථ බැටරිය කියලා අපි කියනවා. එහෙමත් නැත්නම් ඔකට කියනවා ලෙඩ් අම්ල ඇකියුමුලේටරය කියලා. ලෙඩ් අම්ල ඇකියුමුලේටරය කියලා කියනවා. සරලව කිව්වොත් කාර් බැටරිය නැත්නම් මෝටර රථ බැටරිය. එන වාහනේ ප්‍රධාන ලාම්පුවට කාර්යය ලියන්න වෙන්නේ ආලෝකය ලබා ගැනීම. ලාම්පුවක් නිසා ආලෝකය ලබා ගන්නවා. එතකොට මේකේ ලැබෙන විදුලිය ලැබෙන ක්‍රමය මෝටර රථ බැටරිය. නැත්නම් මෝටර රථේ බැටරිය. ඊළඟට තියෙනවා විදුලි පංකාව. ඉස්සෙල්ලා කිව්වනේ කියන්නේ නේද? විදුලි පංකාවේ මොකද්ද ගන්න ප්‍රයෝජනය? සිසිලස ලබා ගැනීම. දැන් සුළං ලබා ගන්න පුළුවන්. එතන මේකටත් විදුලිය ලැබෙන්නේ එහෙනම් බලාගාර මගින් තමයි සාමාන්‍ය විදුලිය ලැබෙන්නේ. මතක තියාගන්න විදුලි බලාගාරයකත් ඩයිනමෝ තියෙන්නේ. විදුලි බලාගාර මගින් තමයි විදුලිය ලැබෙන්නේ. එතකොට පේනවා ඇති දැන් අපි එක එක ප්‍රයෝජන ගන්න එක එක උපකරණ පාවිච්චි කරනවා. හැබැයි මේ එක එක උපකරණ වලට විදුලිය ලබාගෙන තියෙන්නේ විවිධ ක්‍රම මගින්. සමහර ඒවාට විදුලි බලාගාර වලින්, සමහර ඒවා වියලි කෝෂ වලින්, සමහර ඒවා ඩයිනමෝවෙන්, සමහර ඒවා මෝටර රථ බැටරි වලින් විදුලිය ලබාගෙන තමයි ඔය ක්‍රියාත්මක කරන්නේ. දැන් ටෝච් එක අපි වියලි කෝෂ කියලානේ ලිව්වේ. දැන් අලුත් ඒවා නම් තියෙනවා charge කරන ඒවාත් තියෙනවා. බැටරි කැලි දානවට අමතරව. දැන් මේ විදිහට විදුලිය නිපදවන උපකරණ දැන් මේ අන්තිම තීරුවේ තියෙන්නේ. වියලි කෝෂ, ඩයිනමෝ, මෝටර රථ බැටරිය මෙන්න මේ විදුලිය නිපදවන උපකරණ වලට පොදුවේ නමක් කියනවා අපි. මේවට කියනවා මොනවා කියලාද? විදුලිය නිපදවන ඒවාට කියනවා ඔව් දන්නවද කවුරු හරි? ආදිත දන්නව නේද? කියන්න බලන්න.
මයික් එක ඔන් කරලා. ඔව්. විද්‍යුත් ප්‍රභව ඔව්. මේවට අපි කියනවා විද්‍යුත් ප්‍රභව කියලා. විදුලිය නිපදවන උපකරණ වලට කියනවා විද්‍යුත් ප්‍රභව කියලා. බලන්න ඔතන වාක්‍යයක් තියෙනවා නේද වගුවට යටින්. විදුලිය නිපදවනු ලබන උපකරණ. එහෙනම් ඒකේ අපි ලියමු. මේවට පොදුවේ කියන්නේ මොකක් කියලාද කියලා. ඒවට කියන්නේ විද්‍යුත් ප්‍රභව. විද්‍යුත් ප්‍රභව. විදුලිය නිපදවන උපකරණ වලට කියනවා විද්‍යුත් ප්‍රභව කියලා. එතකොට ඕක හයිලයිට් කරගන්න මේ වචනේත් විද්‍යුත් ප්‍රභව කියන වචනේ හයිලයිට් කරගන්න. දැන් ඒ විදුලිය නිපදවන ප්‍රභව මූලික ක්‍රම තුනකට බෙදන්න පුළුවන්. يعني විදුලිය නිපදවන්න පාවිච්චි වෙලා තියෙන ක්‍රම ගත්තොත් සමහර විද්‍යුත් ප්‍රභවවල තියෙන රසායනික ක්‍රියාවලියක්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය වලින් තමයි විදුලිය නිපදවගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔය වියලි කෝෂ ඒකේ තියෙන රසායනික ද්‍රව්‍ය බැටරි කෑල්ලක් ඇතුලේ. කාර් බැටරියත් එහෙමයි. රසායනික ද්‍රව්‍ය. ජංගම දුරකථන බැටරිය ඒක ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය. ඒ නිසා රසායනික ක්‍රියාවලියකින් තමයි සමහර විද්‍යුත් ප්‍රභාවවල විදුලිය නිපදවන්නේ. ඊළඟට ඩයිනමෝ කියලා දැන් කිව්වේ. ඩයිනමෝ අර ඉස්සෙල්ලා කිව්වනේ බයිසිකලේ පැදීම කියලා. ඒ බයිසිකලේ පදිනකොට ඩයිනමෝ කැරකෙනවා. ඩයිනමෝ ඇතුලේ කැරකවීමක් කරනවා. එහෙනම් ඒ කැරකවීමක් හෝ චලනයක් මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභව තියෙනවා. ඩයිනමෝ ජෙනරේටර් විද්‍යුත් ජනක කියලා කියන්නේ. ඒවැ කරන්නේ කැරකවීම හෝ චලනයක් මගින් විදුලිය නිපදවීම. එතකොට බයිසිකල් ඩයිනමෝ වෙත් ඒක කරනවා. බලාගාරයක තියෙන විශාල ඩයිනමෝ එකත් ඒකමයි කරන්නේ. ජෙනරේටර් එකත් ඒ විදිහේ චලනයක් කරලා තමයි විදුලිය නිපදවන්නේ. ඔය කරන්ට් එක ගියාම එහෙම පාවිච්චි කරන ජෙනරේටර් තියෙන්නේ. ඒවැත් කරන්නේ කැරකවීම හෝ චලනයක් මගින්. ඒව ඇතුලේ චුම්බක පාවිච්චි කිරීමකුත් වෙනවා. අනිත් එක තමයි සූර්ය කෝෂවල එතෙන්දි පාවිච්චි කරන්නේ සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය පාවිච්චි කරලා සූර්ය කෝෂ වලින් විදුලිය නිපදව ගන්න පුළුවන්. හරි ඔතන බලන්න පල්ලෙහා තියෙන පළවෙනි පිටුවේම විවිධ විද්‍යුත් ප්‍රභවවල විදුලිය නිපදවීමට භාවිතා කර ඇති ක්‍රම කියලා. එනම් ප්‍රධාන ක්‍රම තුනක් මෙතන බෙදා ගන්න පුළුවන්. මොනවද ක්‍රම තුන? රසායනික ක්‍රියාවලියක් මගින්, කැරකවීම හෝ චලනයක් මගින්, සූර්ය ශක්තිය මගින්. ඒතර විද්‍යුත් ප්‍රභාවවල විදුලිය නිපදවීමේදී පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම තුනක් තමයි ඔය තියෙන්නේ. දැන් රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපදවන උපකරණ කීපයක් මං කිව්වා දැන්. දෙවෙනි පිටුවට පෙරලන්නකෝ ටියුට් එක. දෙවෙනි පිටුවේ තියෙනවා රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපදවන උපකරණ කියලා. මම දැන් කීපයක් කිව්වනේ. ඔතන ඉරි ළඟ දැන් අහගෙන හිටියානම් කීපයක් ලියන්න බාන්න. රසායනික ක්‍රියාවලියකින් විදුලිය නිපදවන උපකරණ මොනවද? මම දැන් කියපු ඒවා. ලියන්න බලන්න. ලියාගත්තද? දිනෙන්දු ලිව්වද? දිනෙන්දු ලිව්වද? ඔව්. ලිව්වනම් කියන්න බලන්න. මොනවද ලිව්වේ? රසායනික ක්‍රියාවලියකින් විදුලිය නිපදවන උපකරණ මොනවද තියෙන්නේ? කොලියපිවා කිව්වේ නෑ නේද? විදුලි පන්දමද මේ කියන්නේ විද්‍යුත් ප්‍රභවවල ජනකය විදුලි ජනකය විදුලි ජනකය කියන්නේ ජෙනරේටර් එක. ජෙනරේටර් එකේ සිද්ධ වෙන්නේ රසායනික ක්‍රියාවක් නෙමෙයි කිව්වම. රසායනික ද්‍රව්‍ය වලින් නෙමෙයි ඒකේ සිද්ධ වෙනවා කියේ චලනයක් මගින්. රසායනික ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවන උපකරණ කීපයක් මං කිව්වා. විහංග දිනිති. දිනිති ලිව්වද? මට පෙන්නනවා දැක්ක මං. ඔව් ඒ මයික් එක කියන්න බලන්න. වියලි කෝෂ,
හොඳයි. වියලි කෝෂය. හරි. වාහන බැටරි. ඔව්. වාහන බැටරි. එහෙම නැත්නම් අර සරල කෝෂය. සරල කෝෂය. වාහන බැටරි, වියලි කෝෂය, ඒ වගේම සරල කෝෂය. ඒවා රසායනික ක්‍රියාවලියකින් විදුලිය නිපදවන උපකරණ. එහෙනම් රසායනික ක්‍රියාවලියකින් විදුලිය නිපදවන උපකරණ විදිහට ගන්න පුළුවන් වියලි කෝෂය. නැත්නම් වියලි කෝෂ, මෝටර රථ බැටරි නැත්නම් වාහන බැටරි, සරල කෝෂය. සරල කෝෂය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහදී බලමු. ඒ තුන ලියමුකෝ ඉස්සෙල්ලා. මොනවද කියලා රසායනික ක්‍රියාවලියකින් විදුලිය නිපදවන ඒවා. මෙතන මේ විද්‍යුත් ප්‍රභාවවල විදුලිය නිපදවන විදිහ අනුව රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපදවීම සිද්ධ වෙනවා. වියලි කෝෂ, ඒ වගේම මෝටර රථ බැටරි, ඒ වගේම සරල කෝෂය. සරල කෝෂය තමයි රසායනික ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවන්න හදපු ලෝකේ මුල්ම කෝෂය. ඒක වැඩි දියුණු කරලා තමයි ඔය වියලි කෝෂ, මෝටර රථ බැටරි හදලා තියෙන්නේ. මේ ගැන අපි ඉස්සරහදී කතා කරනවා. දැනට නම විතරක් ක්ලියර් තියාගන්න. එතකොට විද්‍යුත් ප්‍රභාව තව වර්ගයක් තියෙනවා කිව්වා අර මේ චලන සිද්ධ කිරීමෙන් එහෙම නැත්නම් කැරකවීමෙන් චලන මගින් නැත්නම් කැරකවීම මගින් විදුලිය නිපදවන චලන හෝ කැරකවීම. මේවා විදුලිය නිපදවන ඒවා තමයි කලින් කිව්වේ අර ඩයිනමෝව, ඒ වගේම ඔය විද්‍යුත් ජනක, ජෙනරේටර් කියන්නේ ඒ වගේ ඒවා. අනිත් ක්‍රමය තමයි අර සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවීම. සූර්ය ශක්තිය පාවිච්චි වෙනවා සූර්ය කෝෂ, ඒ වගේම සූර්ය කෝෂ එකතු කරලා හදපු සූර්ය පැනල. මේ වැදී අපි දැන් කතා කරමින් ඉන්නේ මේ පළවෙනි කට්ටිය ගැන, රසායනික ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම ගැන. ඔතන බලන්න පල්ලෙහා රූපයක් තියෙනව නේද ඔය ටියුට් එකේ. වියලි කෝෂයක් තුළ අඩංගු දෙය කියලා තියෙනවා. කවුරු හරි ඉන්නවද මේ ඔය වියලි කෝෂයක් බැටරි කෑල්ලක් ගලවලා බලපු අය? මොනවද ඔක ඇතුලේ තියෙන්නේ කියලා. බය මේ බැටරියක් ගලවපු අය ඉන්නවද බැටරි කෑල්ලක්? පරණ බැටරි කෑල්ලක් එහෙම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා නිකන් ගලවලා එහෙම බලපු අය ඉන්නවද? ඉන්නවනම් අත උස්සන්න බලන්න. බැටරි කෑල්ලක් ගලවලා බලපු අය. සාමාන්‍ය ඔය පරණ බැටරි කෑල්ලක් බලපු අය ඉන්නවද එහෙම? ඔව් සමහර අය ඉන්නවා. ඉන්නවනම් අත උස්සන්නකො පොඩ්ඩක්. හොඳයි සමහර අය බැටරි කෑලි එහෙම ගලවපු අය ඉන්නවා. ගලවලා බලපු අය ඉන්නවා. එහෙම ගලවලා බලපු අය මොනවද බැටරි කෑල්ලක් ගැලෙව්වහම ඕකේ දැක්කේ? මොනවද තිබුණේ? සන්දුල බැටරි කෑල්ලක් ගලවලා තියෙනව නේද? සන්දුල බැටරි කෑල්ලක් ගලවලා තියෙනව නේද? ඔව් මොනවද තිබුණේ? මොනවද දැක්කේ? මොනවද
පොතක් වගේ අකුරක් පොතක් තිබ්බා. හ්ම්. ඒක ඇතුලේ තිබ්බා මේ තාව ගණකම් මේ තාව පොඩි මේ කාබන් කොලෙක් වගේ හ්ම්. තාව බැටරි කොටසක් කොලයක් වගේ එකක් තිබ්බා හරි. ඒක ඇතුලේ කුඩු තිබුණා. මොන පාට කුඩුද තිබුණේ? ඔව් මොන පාට කුඩුද තිබුණේ? තිබ්බා. හරි හරි. අලු පාට තිබ්බා. කළු පාට තිබ්බා. හොඳයි. හොඳයි. දැන් මේක බැලුවොත් එහෙම කූරක් හම්බ වෙන්න ඇති කළු පාට. ඊළඟට කළු පාට කුඩු වර්ගයක් හම්බ වෙන්න ඇති. ඊළඟට කෝප්පයක් වගේ එකක් සමහර අයට හම්බ වෙන්න ඇති නිකන් ලෝහ කෝප්පයක් වගේ එකක්. ඒක නම් සමහර ලාවට අර දිය වෙලා ගිහින් තියෙන්න පුළුවන්. පරණ බැටරියක් ගත්තොත් ඒක ගොඩක් විට දිය වෙලා ගිහින් තියෙන්නේ. සමහර අයට හම්බෙන්නේ නැති නිකන් ලුණු වගේ බැඳිච්ච කොටසකුත්. එතකොට මේ බැටරි කෑල්ල ඇතුලේ තිබිච්ච තියෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ රූපේ පොඩ්ඩක් බලන්න. බාහිර ආවරණය තියෙනවා. ඊට පස්සේ මේකේ අර කළු පාට කූරක් තියෙනවා. කළු පාට කුඩු වර්ගයක් තියෙනවා. තව ඕකේ තියෙන්න පුළුවන් කෝප්පයක් වගේ එකක්, ලෝහමය කෝප්පයක් වගේ එකක්. හැබැයි ඒක මේ බැටරිය මේ පරණ වෙනකොට නම් ඒක ටික ටික දිය වෙලා යනවා, ෂේ වෙලා යනවා. ඒ නිසා පරණ බැටරි එකදී ඒක හොයාගන්න ටිකක් අමාරුයි. මෙන්න මේ වගේ බැටරියක් අපි අරගෙන දෙකට මැද්දෙන් කැපුවොත්, පැලුවොත් භාග දෙකක් වෙන විදිහට කැපුවොත් දැන් සාමාන්‍යයෙන් බාහිරින් බැලුවාම බැටරි කෑල්ලක් මේ වගේනේ පේන්නේ. ඔහොම බැටරි කෑල්ල පේනවනේ බාහිරින් බැලුවොත්. මේ බැටරිය මෙන්න මෙහෙම හිතන්නකෝ අර යකඩ කපන කියත් පටියක් හරි අරගෙන මේක දෙකට මැද්දෙන් ඔහොම කපලා දෙකට පැලුවා කියලා. පළු දෙකකට වෙන් කළා මේ එක පළුවක් අයින් කරාම එතකොට අපිට මේ භාගයක් හරි මැදින් පැලුවාම බැටරි එක ඇතුලේ පේන විදිහ ඇන්දොත් එහෙම අපිට බැටරි කෑල්ලක මැදම මේ වගේ අර කළු පාට කූරක් තියෙනවා. ඊට පස්සේ හම්බ වෙනවා මම අර කිව්වාගේ මේ අලුත් බැටරි එක නම් මේ කෝප්පයක් වගේ එකක් හම්බ වෙනවා මේ ඒක මේ විදිහට ඉතින් මෙහෙම මේ ලෝහමය කෝප්පයක් වගේ එකක් තියෙනවා අර ආවරණයට ඇතුලේ. ඒ කියන්නේ අර පිටතින් තියෙනනේ ආවරණයක්. ඒක ගලවලා අයින් කරාට පස්සේ මෙහෙම තුනි කෝප්පයක් වගේ එකක් ලෝහමය රෙදි පාටක් වගේ නිකන් තියෙන්නේ. ඒකේ ඇල්මිනියම් පාට. ඒක හැබැයි පරණ බැටරි වල මේක දිය වෙලා ගිහින් තියෙන්නේ. ඊට ඇතුලෙන් තියෙනවා මේ නිකන් පාප්පයක් වගේ එකක් රෙදි කෑල්ලක නිකන් මේ පාප්ප තවරලා වගේ පාප්පයක් වගේ එකක් තියෙනවා. ඒක තමයි මම මේ කඩිරි වලින් ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ කළු පාට මේ කාබන් කූරක් තියෙනවා ඇතුලේ. මෙතන තියෙනවා මේ වගේ එහෙම ලෝහමය අර තොප්පියක් වගේ එකක් තියෙනවනේ. ඒ විදිහේ ඒක ඇත්තටම මේ කාබන් කූර ගෑවිලා තියෙන්නේ ඔහොම. ඊට පස්සේ ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා ඒක වටේට. මේ වටේට ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. මේක මැද එතකොට කාබන් කූර වටේට කළු පාට කුඩු වර්ගයක් තියෙන්නේ. මේ වටේට කළු පාට කුඩු වර්ගයක් තියෙනවා.
මේ ටිකේ ඔහොම කළු පාට කුඩු වර්ගයක් වටේම තියෙන්නේ මේ කාබන් කූරට පිටතින්. ඇතුලේ අඩංගු වෙලා තියෙන කොටස් දික්කඩක් ගත්තොත් දෙකට පැලුවොත් මේ විදිහට ඇහිරිලා තියෙනවා මේ බැටරියක් ඇතුලේ කළු පාට රසායනික ද්‍රව්‍ය කාබන් කුඩු සහ තවත් රසායනික ද්‍රව්‍යයක් මේකට මිශ්‍රව තියෙන්නේ. ඊට පස්සේ මේකට පිටතින් තමයි අර ආවරණය තියෙන්නේ. කඩදාසි හෝ ලෝහමය ආවරණයක් මේකට පිටතින් ඔහොම තියෙන්නේ. මේ වගේ සැකැස්මක් තමයි මේ බැටරි එක සාමාන්‍යයෙන් තියෙන්නේ. දික් අතට පැලුවොත් ඔය වගේ ස්වභාවයක් බැටරි එක තියෙන්නේ. ඔතන පෙන්නලා තියෙනවානේ දැන් ඔය ගැලවුවාම ඒක එක කොටස් වෙන් කරලා තියෙන්නේ. වම් පැත්තේ පොඩි ඉඩක් තියෙනවනේ. අන්නේ වම් පැත්තේ තියෙන ඉඩේ මෙන්න මේ රූපේ පොඩ්ඩක් සටහන් කරගමු. වම් පැත්තේ තියෙන ඉඩ පාවිච්චි කරලා මෙතන මෙන්න මේ අර කෝප්පයක් වගේ තියෙන වගේ ලෝහමය කෝප්පයක් වගේ තියෙන කොටස මම ඒක අර ටිකක් පැහැදිලි වෙන්න ඕන හින්දා මේ වෙන පාටක් යොදන්නම්. මේ කොටස මේ කොටස ඉතර පැහැදිලි නැති නිසා මම මේ වෙන පාටක් යොදලා ඒක පෙන්නන්නේ. මේ කොටස අපි කියන්නේ සිංක් කියන ලෝහයෙන් හැදිච්ච කෝප්පයක් වගේ කොටසක්. සිංක් කියන ලෝහය තමයි මේකේ තියෙන්නේ. සිංක් කියන ලෝහයෙන් කෝප්පයක් වගේ කොටසක් තියෙනවා. ඒක බැටරිය පරණ වෙනකොට මේක ටික ටික දිය වෙලා යනවා.
මෙන්න මේ කොටස් මේක ඇතුලේ අපිට හම්බ වෙනවා බැටරි කෑල්ල ඇතුලේ මම කඩිරි වලින් ඇදලා තියෙන අර පාප්පයක් වගේ තියෙන රසායනික ද්‍රව්‍යයක් ද්‍රව්‍ය වල නම් මතක තියාගන්න ඕනේ නැහැ මේ මූලික කොටස් මෙන්න මේවා මෙහෙම තියෙනවා කියන එක ගැන අදහසක් ගන්න මෙතන තියෙන කෝප්පයක් වගේ ව්‍යුහයක් සිංක් කියන්නේ ලෝහයක් ඒකෙන් හදපු භාජනයක් ඒක ටික ටික දිය වෙලා යනවා බැටරිය පරණ වෙනකොට බහිනකොට මේ බාහිර ආවරණය තමයි අපිට පේන්නේ එතන තියෙන උඩ ලෝහ වැස්මක් ඉතින් මේ කාබන් කූර සහ ලෝහ වැස්ම තමයි ධනාග්‍රය වෙන්නේ කාබන් කූර තමයි ඇත්තටම ධනාග්‍රය ඔය ඍණාග්‍රය කියන්නේ මේ ලෝහ සිංක් බඳුන තමයි ඍණාග්‍රය වෙන්නේ මේ ඍණාග්‍රය බැටරියේ ඍණාග්‍රය වෙන්නේ අර සිංක් බඳුනමයි ඒ සිංක් බඳුන යටපැත්ත තමයි මේ තියෙන්නේ අනිත් ටික වැහිලා තියෙන්නේ යටත් වෙනවා මෙතන ලෝහ කොටසක් තියලා තියෙන්නේ මේකට යටින් අපිට පේන්නේ මෙන්න මේ වගේ ලෝහ කොටසක් මෙහෙම දාලා තියෙන්නේ සිංක් බඳුන තමයි ඊට ඇතුලෙන් තියෙන්නේ ඇත්තටම සිංක් බඳුන තමයි ඍණාග්‍රය වෙන්නේ බැටරි කෑල්ලගේ යටපැත්තේ රිදී පාට්ට වගේ පේන මේ ලෝහ කොටසක් තියෙනවා ඒක අර සිංක් බඳුන ගෑවෙන විදියට දාලා තියෙන්නේ ඒක සිංක් බඳුන ගෑවෙන විදියට දාලා තියෙන්නේ ලෝහමය කොටසක් ලෝහමය පතුලක් තියෙන්නේ ඒකට ඇතුලෙන් තමයි අර සිංක් භාජනය වගේ කොටස තියෙන්නේ රූපය අඳින්නකෝ ඇඳලා නම් කරගෙන ඉවර වුණාම අර අත්සලකුණ ඔබන්න
හොඳයි දැන් ගොඩක් අය ඇඳගෙන ඉවර ඇති. ඉවර බව පෙන්වලා තියෙනවා. හොඳයි. හොඳයි. සඳවල හොඳයි ඇඳලා තියෙනවා. මට පේනවා නම් කරපු රූපෙත්. දැන් මේ වියලි කෝෂයක එතකොට මූලිකව කාබන් කූරක් තියෙනවා. කාබන් කූර තමයි ධනාග්‍රය විදිහට ක්‍රියා කරන්නේ. දෙවුමි හරි. ඒ වගේම සිංක් කෝප්පය තමයි ඍණාග්‍රය විදිහට ක්‍රියා කරන්නේ. ඊට අමතරව අර තව කොටස් කීපයක් තියෙනවා කියලා මම කිව්වා. ඔය රූපයට යටින් අර තිත්තිරි වගේක් තියෙනවනේ. එතන අනේ තිත්තිරි වල චුට්ටක් සටහන් කරලා තියන්න. තිත්තිරි වල සටහන් කරලා තියන්න. වියලි කෝෂයක ධන අග්‍රය ලෙස වියලි කෝෂයක ධන අග්‍රය ලෙස ක්‍රියා කරන්නේ වියලි කෝෂයක ධන අග්‍රය ලෙස ක්‍රියා කරන්නේ කාබන් කූර වේ. කාබන් කූර වේ. කාබන් කූර වේ. ඍණාග්‍රය ලෙස ඒකටම ලියන්න යන්න. ඍණාග්‍රය ලෙස ක්‍රියා කරන්නේ සිංක් බඳුන වේ. ඍණාග්‍රය ලෙස ක්‍රියා කරන්නේ සිංක් බඳුන වේ. ඒකෙම ලියන්න මෙහි ඇති ප්‍රධාන වාසිය ඒ කියන්නේ මේ වියලි කෝෂයේ දිනිඳු සස්මිත ලියනවද සටහන මෙහි ඇති ප්‍රධාන වාසිය පහසුවෙන් එහා මෙහා ගෙන යාමට ඇති හැකියාවයි. පහසුවෙන් එහා මෙහා ගෙන යාමට ඇති හැකියාවයි. පහසුවෙන් එහා මෙහා ගෙන යාමට ඇති හැකියාවයි. හොඳයි දැන් මේ වියලි කෝෂය කියන එක අපි දැන් බහුලව පාවිච්චි කරන විදුලිය ලබා ගන්න උපකරණයක්. ඊට අමතරව දැන් අපි කියන්නේ කැරකවීම හෝ චලනයෙන් විදුලිය නිපදවන උපකරණ කීපයක් ගැන. එතන මේකට අයිති වෙනවා ඩයිනමෝව, ජෙනරේටර් එක, විදුලි ජනකය. ඒවා
කරකවල එහෙම නැත්නම් චලනය කරලා තමයි විදුලිය ගන්නෙ. එතන ඊළඟට තියෙන කැරකවීම හෝ චලනය මගින් විදුලිය නිපදවන උපකරණ කියලා. එතකොට එහෙනම් ඒකට උදාහරණ කීපයක් ඔතන ලියන්නයි තියෙන්නේ. අපිට ලියන්න පුළුවන් මොනවද එතකොට? කැරකවීම හෝ චලනය මගින් විදුලිය නිපදවන උපකරණ විදියට එකක් තමයි ඩයිනමෝව. ඒක ලියමුකෝ ඩයිනමෝව. ඩයිනමෝව. ඒ වගේම විද්‍යුත් ජනකය ජෙනරේටර් කියන එක. විද්‍යුත් ජනකය. එකක් ඩයිනමෝව අනිත් එක විද්‍යුත් ජනකය. ඒ දෙක එතන ලියන්නකෝ. ඒ විද්‍යුත් ජනක වලටම තමයි ජෙනරේටර් කියලා කියන්නේ. දැන් ඩයිනමෝ කිව්වහමත් මේ බයිසිකල් ඩයිනමෝ තියෙනවා කුඩා ඩයිනමෝ විදිහට. බලාගාරවල තියෙන විශාල ඩයිනමෝ. ඒතර ඕනනම් අර ඩයිනමෝ කියන එකේ මේ අපිට ගන්න පුළුවන් එකක් බයිසිකල් ඩයිනමෝව අනිත් එක බලාගාරවල ඩයිනමෝ කියලා තව එකක් විදිහටත් ගන්න පුළුවන්. මේ දෙකේම ඩයිනමෝ තමයි තියෙන්නේ. හැබැයි බයිසිකල් ඩයිනමෝව කුඩා එකක්. විදුලි බලාගාරවල ඩයිනමෝව විශාල එකක්. එතන මේ දැන් ඔයගොල්ලෝ සටහන තියෙනකොට පොතේ ඒ බයිසිකල් ඩයිනමෝවක ජෙනරේටර් එකක ඒ වගේම බලාගාරයක තියෙන ඩයිනමෝවක් වුණත් කමක් නැහැ. ඒ වගේ මේ රූප කීපයක් අලවන්න ඉඩක් තියන්න. ඒක පෙන්ලා තියෙන්නේ රූප අලවන්න කියලා. ඔයගොල්ලෝ සටහන ලියනකොට ඒ ඩයිනමෝවක ජෙනරේටර් එකක රූප දෙක තුනක් අලවන්න එතන ඉඩක් තියන්න. දැන් මං කලින් කිව්ව මතකද ඔය බැටරි කෑලි අපි වියලි කෝෂ කියන ඒවා අද පාවිච්චි කරාට මේවා පාවිච්චි කරන්න කලින් සරල විදුලිය නිපදවන උපකරණයක් විදිහට තමයි අර සරල කෝෂය හදාගත්තේ. අන්නේ සරල කෝෂයේ ක්‍රමය යොදාගෙන අපිට පුළුවන් දෙහි ගෙඩියකින් විදුලිය ගන්න. දෙහි ගෙඩියක් පාවිච්චි කරලා විදුලිය ගන්න පුළුවන්. අපිට පුළුවන් දෙහි ගෙඩියක් අරන් ඒකේ පොඩි කැපුම් දෙකක් දානවා දෙපැත්තකින්. පීයකින් පොඩි කැපුම් දෙකක් දෙපැත්තකින් දාලා මේක ඇතුළට රිංගවනවා තඹ තහඩු කෑල්ලකුයි අර කලින් කියපු සිංක් කියන තහඩු කෑල්ලකුයි දැන් ලෝහ කෑල්ලකුයි සිංක් ලෝහ තහඩුවකුයි තඹ තහඩු කෑල්ලකුයි දෙහි ගෙඩිය ඇතුළට ඇතුල් කරනවා. ඇතුල් කරලා ඒ දෙක අතරට අපිට ඔය ඉස්කෝලේක විද්‍යාගාරේ නම් තියෙනවා මිලි ඇමීටරය කියන උපකරණය. ඒ වගේ මිලි ඇමීටරයක් සම්බන්ධ කරලා බලන්න පුළුවන්. මිලි ඇමීටරය කියන්නේ ඊටාම කුඩා විදුලි ධාරා මනින්න පුළුවන් උපකරණයක්. ඒතකොට විදුලි යනවනම් ඒකේ කටුව චලනයක් වෙනවා. ඒතර මේ විදිහට මේ දෙහි ගෙඩියක් අරන් ඒ දෙහි ගෙඩියෙන් විදුලිය නිපදවන්න පුළුවන් බව අපිට හොයාගන්න පුළුවන්. ඔය මම ඔය කියපු විදිහට මෙහෙම දෙහි ගෙඩියක් අරන් මේ විදිහට මේ දෙහි ගෙඩියක් අරගෙන මේකේ පොඩි කැපුම් දෙකක් දාලා මේකට හයි කරනවා තඹ තහඩුවකුයි සිංක් අර ඉස්සලගේ සිංක් කියලා ලෝහයක් ගැන අන්නේ සිංක් ලෝහ තහඩුවකුයි මේක ඇතුළට ඇතුල් කරනවා මෙහෙම. ඔහොම ඇතුල් කරලා දැන් අපි මේ දෙක අතරට වයර් දෙකක් සම්බන්ධ කරලා මේ වයර් දෙක මිලි ඇමීටරයකට සම්බන්ධ කරනවා. මිලි ඇමීටරයක්. මිලි ඇමීටරය කියන්නේ ඊටාම කුඩා විදුලි ධාරා මනින්න
හදලා තියෙන උපකරණයක්. මේ වගේ උපකරණයක්. ඒකේ අග්‍ර දෙකක් තියෙනවා. එහෙම අග්‍ර දෙකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන කටුව මේ සමහර මිලිමීටර් වල පරිමාණයේ මැද තමයි බිඳුව තියෙන්නේ. එහෙනම් මැද අර මැද බිඳු ගැලනෝමීටරය කියලා එකකුත් ඔයගොල්ලෝ 6 දී හිම අහලා තියෙනවා මම හිතන්නේ. එතන බිඳුව තියෙන්නේ. දෙපැත්තට යන්න පුළුවන්. එතකොට මේක අපි මෙහෙම සම්බන්ධ කරාම මේ අග්‍ර දෙකට වයර් දෙක එතනින් වයර් එකක් අරගෙන එතෙන්ට සම්බන්ධ කරනවා. එතනින් වයර් එකක් අරගෙන මේ අග්‍රයට සම්බන්ධ කරනවා. එතකොට අපිට පේනවා මේ කටුව මෙහෙම තියෙන්නේ නැතුව බිඳුවෙන් එක පැත්තකට පොඩි චලනයක් පෙන්눔 කරනවා මෙහෙම. එක පැත්තකට ගමන් කරලා පෙන්නනවා. ඉතින් එක පැත්තකට ගමන් කරන්නේ විදුලි ධාරාවක් යනකොට. එහෙනම් විදුලියක් යනවා කියලා මේකෙන් පේනවා. දැන් මේ වෙන බැටරි සම්බන්ධ කරලා නැහැ මේ දෙහි ගෙඩියක් තියෙන්නේ. ඒතර දෙහි ගෙඩියට මෙහෙම සම්බන්ධ කරාම මොනවද මේක දැන් සම්බන්ධ කළා කියපු ලෝහ තහඩු දෙක. මොනවද ලෝහ තහඩු දෙක? ඔව්. කියන්න බලන්න මට ඔය හොයන්න පුළුවන් කියනකොට. මොනවද මං කිව්ව ලෝහ දෙක? තම තහඩුවකුයි අනිත් එක මොකද්ද කිව්වේ? ඔව්. සමහර අය කියනවා හොඳයි. අනිත් එක සිංක් කියන තහඩුව. එහෙම තහඩු කෑලි දෙකක් තමයි මේ දෙහි ගෙඩිය ඇතුළට දාලා තියෙන්නේ. පොඩ්ඩක් දෙහි ගෙඩිය පොඩ්ඩක් පොඩි කරලා එහෙම තමයි මේ විදිහට ඇතුල් කරන්න ඕන. ඒතර මෙතන තියෙනවා තඹ තහඩුව. මෙතන තියෙනවා සිංක් තහඩුව. ඒතර මේකෙන් අපිට පේන දේ තමයි මේ දෙහි ගෙඩිය පාවිච්චි කරලා විදුලිය නිපදව ගන්න පුළුවන්. දෙහි ගෙඩිය ඇතුලේ තියෙන්නේ අම්ලයක්. අම්ල කියන ඒවා ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇඹුල් රහ තියෙන දෙහි ගෙඩිය ඇතුලේ අම්ලයක් තියෙන්නේ. එතකොට මෙතන අපිට දෙහි ගෙඩිය විදුලිය නිපදවන්න පුළුවන්. මේ තියෙන එතකොට මිලි ඇමීටරයක්. මිලි ඇමීටරය. ඔය ක්‍රමයට දෙහි ගෙඩියක් පාවිච්චි කරලා විදුලිය නිපදවන්න පුළුවන් බව පෙන්වන්නේ හැකි. ඕකේ බලන්න ටියුට් එකේ තියෙනවා දෙහි ගෙඩියකින් විදුලිය නිපදවීම කියලා. එහෙනම් දැන් අවශ්‍ය දේවල් ලියන්න පුළුවන්. ලියන්න බලන්න අවශ්‍ය දේවල්. මොනවද අවශ්‍ය දේවල් කියලා? දෙහි ගෙඩියකින් විදුලිය නිපදවනවා නම් මොනවද අවශ්‍ය කරන දේවල්? මේකේ දැන් පේන්න තියෙනවනේ රූපේ. ඒ ඕන කරන දේවල් ටික ලියන්න බලන්න. ලියලා එහා පැත්තේ පිටුවේ තියෙනවා රූපය අඳින්න ඉඩක්. එහෙනම් දෙහි ගෙඩියකින් විදුලිය නිපදවන විදිහ පෙන්වන රූපය අඳින්න. අවශ්‍ය දේවල් ලියලා. රූප හරියට පැහැදිලිව ඇඳ ගන්න. මෙහෙම නැත්නම් අර ඔයගොල්ලෝ ආපහු දැන් සටහන් පොතේ අඳිනකොට ඒව අඩුපාඩු වෙන්න පුළුවන් මේක හරියට ඇඳේ නැත්නම්. මේක හොඳටම හරියටම අඳින්න. ඊට පස්සේ මම ඔය දැන් කියනකොට සමහරට වේගෙන් කියවිලා ලස්සනට ලියා ගන්න බැරි වෙච්ච වචන ඡේද තියෙන්න පුළුවන්. ඒවා එතකොට හරියට ලස්සන අකුරෙන් සම්පූර්ණයෙන් නෝට් එක ලියනකොට තවත් පැහැදිලිව වඩා ලස්සනට ලියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සටහන් පොතේ නෝට් එක ලියන්න ඕන මේක ලිව්වට පස්සේ.
දැන් රජිත අන්දලා ඉවර කරලා තියෙනවා මං හිතන්නේ නේද? හොඳයි. නම් කරලා සම්පූර්ණ කරන්න අනිත් අයත්. මනෝජ ඉවර කරලා තියෙනවා. දෙවුමි ඉවර කරලා තියෙනවා. හොඳයි. පසින්දු ඉවර කරලා තියෙනවා. උවිනි හොඳයි. ඖෂධ වින්දු ඖෂධ හරි ඉවර කරලා තියෙනවා. සසීරු ඉවර කරලා තියෙනවා. හොඳයි. හරි සසිරු මෙත්සර හොඳයි. මනෝජ ඉවර කරලා තියෙනවා. මනෝජ සඳරු හොඳයි. දිනාරා හොඳයි. මොබින්දු ඉවර කරලා තියෙනවා. හොඳයි. මනෝජ හරි. කවින්දු හොඳයි. දක්ෂිණ හොඳයි ඉවර කරලා තියෙනවා. වෙතුම් හොඳයි රූපය ඇඳලා තියෙනවා. හරි. ෂෙනල් හරි. පාඩ කරලා තියෙනවා. හොඳයි. සෙනුති හොඳයි. සන්දුල ගහන්සා ලකින්දු හොඳයි. දිනින්දු හිරුක හොඳයි. නඳුල ඉවර කරලා තියෙනවා. හොඳයි. හරි දැන් ඕකේ යටින් තියෙනවා නිරීක්ෂණ කියලා. දැන් ඔයගොල්ලන්ට හිතෙන විදිහට මොකක්ද දැන් ඕකේ එහෙමනම් දැන් ඔය සම්බන්ධ කරාම නිරීක්ෂණ කියලා අපිට ලියන්න පුළුවන්. අපි ලියන්න පුළුවන් නිරීක්ෂණය මොකක්ද? තඹ තාඩුවකුයි සිං තාඩුවකුයි දෙහිගෙඩියට ගහලා ඔකේ දෙහිගෙඩිය කියන එකත් නම් කරන්න. මට ඒක දෙහිගෙඩිය නම් කරලා නෑ මං. ඒකත් නම් කරන්න මේක දෙහිගෙඩිය. මෙහෙම සම්බන්ධ කරාම නිරීක්ෂණය තමයි ඔව් අර මිලියමීටරේ කටුව චලනයක් පෙන්නනවනේ එක පැත්තකට. එහෙනම් ඒකේ නිරීක්ෂණය කියලා ලියමු. මිලියමීටරේ කටුව එක් පැත්තකට චලනය වේ. මිලියමීටරේ කටුව එක් පැත්තකට චලනය වේ. මිලියමීටරේ කටුව එක් පැත්තකට චලනය වේ. ඕකේ අපිට පුළුවන් ඔය මිලියමීටරේ වෙනුවට ඔකට දැකලා තියෙනව නේද ඔය සමහර බර්ත්ඩේ කාඩ්ස් වල ඒ බර්ත්ඩේ කාඩ් එක දිගාරිනකොට අර සංගීත නාදයක් නිකුත් වෙන බර්ත්ඩේ කාඩ් තියෙන්නේ. ඒකේ තියෙනවා මේ නාද පරිපතයක් සර්කිට් එකක් පොඩි. අන්නේ සර්කිට් එක වෙන් කරගෙන ඔය සර්කිට් එකට විදුලිය දෙන්න චූටි බැටරියක් තියෙන්නේ. පොඩි අර ඔරලෝසුවට දානවා වගේ චූටි බැටරියක් තියෙන්නේ. ඒ කියන්නේ සමහර බර්ත්ඩේ කාඩ්ස් වල තියෙනවා දිගාරනකොට සංගීත නාදයක් වාදනය වෙනවා. අන්නේ සංගීත නාද පරිපතය අරගෙන ඒකේ බැටරිය අයින් කරලා ඒ බැටරිය දෙපැත්තේ තියෙනවා ලෝහ කොටස් දෙකක්. ඒ බැටරිය හයි වෙන
දෙපැත්තේ ලෝහ කොටස් දෙකට වයර් දෙකක් ගැට ගහලා ඒ වයර් දෙක මේ දෙහි ගෙඩිය තඹ තහඩුවටයි සිංක් තහඩුවටයි සම්බන්ධ කරොත් අර නාද පරිපතය බර්ත්ඩේ කාඩ් එකේ නාද පරිපතය වැඩ කරන්න ගන්නවා. ඒ මියුසික් එක වැඩ කරන්න ගන්නවා. මොකද ඒකට පුංචි විදුලියක් ඕනේ. මේකෙන් එන විදුලියෙන් පුළුවන් වෙනවා ඒ විදිහේ නාද පරිපතය සම්පූර්ණ කරන්න බර්ත්ඩේ කාඩ් එකේ. එතකොට ඒකත් ඕනනම් මේ දෙහිගෙඩියගේ විදුලිය නිපදවන බව පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන්. සසිර මොකද්ද පෙන්වුවේ මං හරියට දැක්කේ නැහැ. බර්ත්ඩේ කාඩ් එක ගන්න ඒක හොඳයි. කොහොම පොඩ්ඩක් අල්ලන් ඉන්නකො පුතා. ඒ සංගීත නාද නිකුත් කරන බර්ත්ඩේ කාඩ් එකක් සසිරු පෙන්නනවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට සමහරට වීඩියෝ එකේදී නම් පෙනේ. මෙතන පේනවද මන් දන්නේ ඒ සංගීත නාද නිකුත් කරන බර්ත්ඩේ කාඩ් එක සසරු පෙන්නනවා. හොඳයි. ඔය චූටි පරිපතයේ තියෙනවා පුංචි බැටරියක්. ඒතර ඒ බැටරිය සම්බන්ධ වෙලා තියෙන අග්‍ර දෙකට වයර් දෙක බැටරිය ගලවලා සසරුගේ කැමරා එකේ දැන් පේනවා මේ ඒ බැටරිය සම්බන්ධ වෙලා තියෙන තැනට අර තඹ තහඩුවෙන් එන වයර් එකයි සිංක් තහඩුවෙන් එන වයර් එකයි සම්බන්ධ කරාම හරි සසරු හොඳයි. මේ අපිට නාදයක් නිකුත් කරගන්න අහන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ මේ නාද පරිපතය ක්‍රියාත්මක වෙනවා අර දෙහි ගෙඩියට සම්බන්ධ කරාම. ඔතන දැන් අර නිරීක්ෂණ ලියපු තැනම පොඩියට පොඩ්ඩක් මෙන්න මේ වාක්‍ය ලියලා තියාගන්න. නිරීක්ෂණ ලියපු තැනම ඊට පස්සේ ලියාගෙන යන්න මේ මිලි ඇමීටරය වෙනුවට සුබ පැතුම් පතක නාද පරිපතයක් සම්බන්ධ කළහොත් එහි සංගීත නාදය ඇසෙයි. එහි සංගීත නාදය ඇසෙයි. එහි සංගීත නාදය ඇසෙයි. හොඳයි. එතකොට මේ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමක් තමයි. දෙහි ගෙඩිය රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. අම්ලයක් තියෙනවා. එතකොට ඒ රසායනික ද්‍රව්‍ය ක්‍රියාකාරීත්වයෙන් තමයි විදුලිය නිපදවෙන එක සිද්ධ වෙන්නේ. නිකන් කාට හරි කියන්න පුළුවන්ද මේ දෙහි ගෙඩිය වෙනුවට වෙන මොකක් හරි ඵලයකින්
මේකම කරන්න පුළුවන් වෙයිද? දෙහි ගෙඩිය වෙනුවට වෙන ගන්න පුළුවන් ගෙඩි වර්ග තියෙනවද? මොනවා හරි. ඔළුවට අදහසක් එනවා නම් ඔය අත උස්සන්නකෝ බලන්න. මේ වෙනුවට ගන්න පුළුවන් වෙන මොනවා හරි පළ වර්ගයක් මොනවද ගන්න පුළුවන් කියලා තමයි හිතෙනවා නම් වෙතුම් ඔව් කියන්න බලන්න. කියන්න. දොඩම් ඔව් හොඳයි. දොඩම් ගන්න පුළුවන්. හරි. දොඩම් ගන්න පුළුවන්. තව වෙනත් අය තව මොනවා හරි පළතුරු වර්ගයක්, ගෙඩි වර්ගයක් අදහසක් එනවද? පසින්දු සමහර අය මාරු වෙනවා මට මේ හොයාගන්න බෑ. සනුමි ඔව් සනුමි නාරං හොඳයි. ඖෂධ ඔව් ඖෂධ මොකක් හරි පළ වර්ගයක් කියන්න පුළුවන්ද? ඖෂධ ඒකම තමයි සර් මම කියන්න හිතුවේ. හොඳයි. නාරං සසෙරු මොකක්ද කියන්නේ? සසෙරු ලෙමන් හොඳයි. වෙන මොනවත් නැද්ද පළ? නදුල ලෙමන් මොවින්දු අර්ථාපල් ඔව් අර්ථාපල වලුත් පුළුවන්කමක් තියෙනවා. ලකින්දු ජම්බෝල හොඳයි. මන්දාරි බිලිං හොඳයි. බිලිං වලුත් පුළුවන්. ගෙහන්සා මයික් එක ඔන් කරලා කියන්න ගෙහන්සා. ඔව් ඇඹුල් දොඩම් හොඳයි. දැන් මේ දනිඳු නාරං නමිනං ඔව් නමිනං නාරං බිලිං ඒ වගේම අර්ථාපලුත් ගන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් මේ මිදි වලිනුත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ ඔය අම්ල ගතිය වැඩියෙන් තියෙනවා නම් ඊටාම හොඳින් පුළුවන්. අන්නාසි ඔව් දෙහි දොඩම් අන්නාසි ජම්බෝල දෙහි පවුලේ ඔක්කොම පුළුවන්. දෙහි දොඩම් නාරං ජම්බෝල ඒගොල්ලෝ දෙහි පවුලේ කට්ටියනේ. ඒගොල්ලෝ ඔක්කොම පුළුවන්. ඊට අමතරව අර බිලිං කාමරංකා ඔව් කාමරංකා රජිත ඔව් හරි. ඊළඟට නමිනං ඒ වගේ ඒවා ගන්න පුළුවන්. අර්ථාපලොත් ගන්න පුළුවන්. ඒතර ඒවායේ ඇතුලේ අර අම්ල ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඔය කියපු අර දෙහි පවුලේ කට්ටියගේ. ඒ නිසා මේක सिद्ध කරගන්න පුළුවන්. අපිට මේ දැන් ඔය රසායනික ද්‍රව්‍ය වලින් මිදුලිය නිපදවීමට මේ ඇටවුමක් හදන විදිය ඊළඟට කතා කරන්න තියෙන. හැබැයි ඒක ටිකක් මේ පොඩි වෙලාවක් යනවා ඒක සම්පූර්ණයෙන් ඉවර කරන්න සහ මේ ඒක හරියටම තේරුම් ගන්න ඕන එකක්. මොකද ඒක මේ විභාග ප්‍රශ්න වලදී සම්පූර්ණ ලොකු ප්‍රශ්නයකට අදාළ වුණත් අහන්න පුළුවන් එකක්. ඒ නිසා මේ ඒක දැන් අපි ඊළඟ දවසේම කතා කරන්න ගමු. ඊට කලින් දැන් මේ මම දැන් අර කලින් පටන් ගන්නකොට කිව්වා සමහර අය පරක් වෙලා සම්බන්ධ වෙච්ච අයට ඒ තොරතුරු ලැබෙන්න නැතුව ඇති. පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ ඔන්ලයින් ටෙස්ට් එකක් ඔයගොල්ලන්ගේ ගෲප් එකට දානවා. ඒක තනියම කරන්න පුළුවන් එකක්. ඒක මේ උත්තර තෝරගෙන ඉස්සරහට යන්න තියෙන අර CBT වගේ ඔයගොල්ලෝ පන්තියේදී කරපු මේ CBT වගේ එකක්. එතකොට ඔයගොල්ලන්ට ඒ වෙලෙම කරලා ඉවරනට පස්සේ ලකුණු කීයද කියලා ලැබෙයි. ඒක උපදේශ ටික තියෙන උපදේශ කියවන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ඒක පටන් ගන්නකොට 9යි අංකයයි දාන්න තියෙනවා. 9යි අංකයයි එතන ටයිප් කරන්න තියෙන්නේ. මේ තමන්ගේ 9 කොටසක් මුලාකුරුත් එක්ක 9 එක කොටසක් දැම්මත් ඇති. පන්ති අංකය දාන්න අංකයක් නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඒ අංකයක් දීලා නැති අය අංකයක් තියන අයට කරන්න පුළුවන් මේ අංකයක් නැති ඒ කියන්නේ හම්බෙලා නැති කට්ටිය මේ ඔයගොල්ලන්ගේ අංකය අහගන්න
මේ කෝල් එකක් දෙන්න අපි පන්තියේ හිටපු අයට ගැටලුවක් නැහැ. අර අලුතෙන් සම්බන්ධ වෙච්ච සමහර අයට අංක නැතුව ඇති. මේ 0.71 49යි 69යි 29 මේ නම්බර එකට මේ අංකයක් නැති අය කෝල් එකක් දෙන්න. මොකද අංකේ නැතුව එක කරන්න බෑ. ඒ ටෙස්ට් එක කරන්න ඊට අමතරව මේ ඔයගලන්ට දෙසැම්බර් වල ස්ථිති විදිතය පොඩි ටියුට් එකක් දීලා තියෙනව නේද ප්‍රශ්න තියෙන. බලන්න චූටි එකක් පොඩි ටියුට් එකක් දීලා තියෙනව නේද කියලා. දෙසැම්බර් වල මං හිතන්නේ මට මතක විදියට දුන්නේ. දෙසැම්බර් වගේ මතක. පොඩ්ඩක් බලන්න ගන්නකො ඒක. හොඳයි සමහර අය පෙන්නනවා මේ දැන් ලොකු ටියුට් එකක් වගේ පෙවුනාට මේ ඒක ලොකු ටියුට් එකක් නෙවෙයි පොඩි ටියුට් එකක් මේ නේද මෙන්න මේ මෙන්න මේ ටියුට් එක මෙන්න මේ ටියුට් එකනේ හරි දෙසැම්බර් තමයි මේක දීලා තියෙන්නේ මේ ටියුට් එකේ පොඩ්ඩක් මාක් කරගන්න ලකුණු කරගන්නකො දැන් මේක අපි ඉවර කරපු පාඩමට අදාළවනේ තියෙන්නේ මේකේ ලකුණු කරගන්නකො මේ පළවෙනි ප්‍රධාන ප්‍රශ්නයයි ඊට පස්සේ ඒකේ තුන්වෙනි ප්‍රශ්නයයි පළවෙනි ප්‍රශ්නයයි තුන්වෙනි ප්‍රශ්නයයි ලකුණු කරගන්නකො ඒක ටියුට් එකේම කරන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නයයි තුන්වෙනි ප්‍රශ්නයයි ඒක කරලා තියන්න ඒතර ඊට අමතරව මම අර මේක ඔන්ලයින් ටෙස්ට් එකක් විදිහට දාන එක මේ දැම්මට පස්සේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේ ටියුට් එක ගත්තේ නැති අය ඉන්නවා නම් මේ අර දැන් අද කතා කරපු එක මේ එතකොට සතිය දවස්වල ඔසාකා එක ඇරලා තියෙනවා ගම් 5 10 මාරේ ඉඳන් හවස 5 මාර වෙනකන් විහාරයේ තිනෙත මම හිතන්නේ එකේ හවස 1 ඉඳන් 5 මාර වෙනකන් ඇරලා තියෙනවා සතිය දවස්වලත් ගත්තේ නැති කට්ටිය විදුලි ජනනයේ ටියුට් එක ගන්න මොකද ඒකනේ අපි පාඩම සම්පූර්ණ කරන්නේ ඒ වගේම අද කරපු ටික දැන් සටහන ඔයගොල්ලන්ගේ අර ඊළඟ සතිය වෙනකොට සටහන් පොතේ ලියලා තියන්න බලමු අපි දැන් ඔය මේ ඉවර වෙච්ච පාඩම් දෙකට අදාළව ඔයගොල්ලන්ට ලකුණු කීයක් හම්බ වෙයිද කියලා ටෙස්ට් එක කරාම તો ලබන සතිය මට බලන්න පුළුවන් නේ කොච්චරද කියන්නේ ලබන සතිය වෙන්න ඕනේ නැහැ දැන් අද හෝ හෙට ඔයගලන්ට කරන්න පුළුවන් සමහරට පැය භාගයක් වගේ ගියාම මට අදම දාන්නත් පුළුවන් වෙයි එමුණත් අදම කරන්නත් ඔයගලන්ට පුළුවන් වැඩි වෙලාවක් යන්නේ ඒකේ උත්තර ලකුණු කරගෙන යන්න තියෙන්නේ එහෙනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු මොනවා හරි ගැටලු තියෙනවද එහෙනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු නේද හැමෝටම සුබ රාත්‍රියක් අයබෝවන් good night අයබෝවන් හරි